ලෝතුරා බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ කල්ප කෝටි ගානකින්. ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන සද්ධර්මය ලෝකයාගේ මෙලෝ පරලෝ හිතසුව පිණිස පවතින්නේ. සුකෝ සද්ධම්ම දේශනා. ඒ සද්ධර්මයේ තුල තමයි ප්‍රඥාව ඇති වෙන්නේ. සුකෝ පඤ්ඤාය පටිලාභෝ. මෙලෝ පරලෝ දෙලෝ සැප පිණිස හේතු වෙන්නේ ප්‍රඥාවන්ත ජීවිතයයි. බුදු කෙනෙක්ගේ සද්ධර්මයේ තුල පාපානං අකරණං සුකෝ. හරි සැපතක් අපිට ලැබෙනවා. ඒ තමයි කයින් වචනින් හිතින් අකුසලයෙන් බැහැරව, පාපයෙන් බැහැරව ධර්මානුකූල දිවි මඟට මඟ පෙන්වන්නේ තථාගත ධර්මයයි. මේ පුංචි වෙලාව දේශනාව ගෞරවයෙන් ශ්‍රවණය කරලා මේ දේශනාවෙන් ගත හැකි උතුම් හරේ ජීවිතේට අල්ලගෙන ග්‍රහණය කරගෙන ඒ ධම්මග වඩනවා කියන අදිෂ්ඨානීය ජීවිතය ඇති කරගන්න කියලා මතක් කරන්න ඕන. පින්තුනි, අභාග්‍ය සම්පන්න කාලයක් නෙමේ ගෙවිගෙන යන්නේ. 2020 අවුරුද්ද පුරාම දුක වේදනාව බය කම්පනී ජීවිතවල තිබුණා. වෙලාවකට මට හිතෙනවා කිසాగෝතමී අබ සොයාගෙන ගිය පුරේ වගේ, නෝර වගේ ලෝකය. අපේ රට නෙමෙයි ලෝකය. සමහර රටවල් ලෝකේ නොමල ගයක්, ගමක්, නගරයක් සොයාගන්න නැති තරම් මිලියන ගණන් මිනිස්සු මරණය වැළඳ ගන්නවා. අපේ රට කොයි තරම් පින්වන්තද කියලා කල්පනා කරන්න පින්නතුනි. වයසට පත්වෙච්ච දෙමව්පියෝ නිදන්ගත රෝග මතුවෙලා ආසාදනීය හේතුවෙන් මරණයට පත් වෙනවා. එයයි හුඟක් වයසයි. ලෝකෙ කිසි කෙනෙක් වයසක අය ගැන අවධානයක් නැහැ. ඔහේ තැන් තැන්වල මැරිලා යන්න ඉඩ දීලා. මේ පින් ඇති රටේ මිනිස්සු වයසක උදවි විතරක් නෙමෙයි, තිරිසන් සතෙක්වත් මරණයට පත් වෙනව බලන් ඉන්නේ නැහැ. මහපාරක වාහනයක හැපිලා දඟලන සතුන්ට වතුර ටිකක් හරි කටට වක් කරන්න තරම් මානුෂිකත්වයෙන් පිරි තිරුවන් සරණ ගිය මිනිස්සු. මේ ජාතිය ගැන ආඩම්බර වෙන්න පින්නතුනි. මේ මනුස්සත්වය ගැන හුඟක් සතුටු වෙන්න පින්නතුනි. හැබැයි දැන් අපි උදාර මිනිස් ගුණධර්ම වඩාත් දියුණු කරගන්න ඕන කාලය ඇවිත් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව පින්නතුනි, ඕනම දෙයකින් ගැලවෙන්න ලෝකේ උපක්‍රම තියෙනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත්, සමාජ විරෝධී අපරාධයක් කරන කෙනෙක් తాවකාලිකව හරි නීතිය රැහෙනින් ගැලවෙන්න හැංගිලා ජීවත් වෙනවා. ගම්බද දුගී මිනිස්සු අතින් කෙරෙන වැරදිවලට ඇත්තෝ බයේ ගෙහි කොහේ හරි ගෙදරක ගමක කැලෑවක හැංගෙනවා. මහා ධන කෝයරුවේ නම් ලංකාව අත්හැරලා ගිහිල්ලා වෙනත් රටවල රැකවරණය ඇතුව වියදම් කරලා සුඛෝපභෝගී ජීවිත ගෙවනවා. පුංචි කාලයකට හරි නීතිය රැහෙනින් ගැලවෙන්න උපක්‍රමයක්. දැන් කෙනෙකුට අසනීපයක් හැදෙනවා. දැන් අපේ රටේ හොඳට සෞඛ්‍ය නිරෝධායන නීති තියෙනවා. මේ ධම්සභා මණ්ඩපේ බණහන පුංචි දරුවෝ පවා මුඛ ආවරණ ඇතුව දුරස්ත භාවයේ තියාගෙන හරීම විනයක් ඇතුව දැන් මේ රට පෙළ ගැහිලා. මේ රෝගී තත්ත්වෙන් ගැලවෙන්න උපක්‍රමයක්. දැන් කවදාවත් ආහාරයට ගත්තේ නැති අලබතල, දළු වර්ග, කොළ වර්ග හැම ගෙදරකම දේශීය ආහාරයක් තියෙනවා. ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්න පුංචි උපක්‍රමයක්. ඒවා හරි සාර්ථකයි. අසනීපයක් හැදුන කෙනෙකුට කොත්තමල්ලි ටිකක් හරි තම්බල දෙන්නේ රෝගී සුවපත් කරගන්න උපක්‍රමයක්. මොන තරම් ජීවිතයේ උපක්‍රම තියනවද එදිනෙදා ගැලවෙන්න. මට වෙලාවකට හිතෙනවා ජීවත් වෙනවා කියලා කියන්නේම උපක්‍රම යොදන එක. එක ගැටලුවක් අවසන් වෙනකොට ආයෙත් ගැටලුවක්. ඊට පස්සේ ඒකට උපක්‍රම හොයනවා.
ඒක අවසන් වුණාම ටිකක් නිදහසේ ඉන්න ඕන කියලා ඔන්න ආයෙත් ප්‍රශ්නයක්. ඒකට උපක්‍රම යොදනවා. පින්නතුලගේ මං අහන්නේ යමක් කමක් තේරෙන්න ගත්ත දා ඉඳලා අද වෙනකල් ජීවිතේ විඳෙව්වම නිකලේ උපක්‍රමම යෙදුවා. මනසට කිසිම සැනසෙල්ලක් නැතුව. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒ හැම දෙයකින්ම ගැලවෙන්න ලෝකේ උපක්‍රම තියෙනවා. හැබැයි නහිසෝ උපක්කමවත්ති. කවදාවත් මේ ලෝකේ උපක්‍රමයක් නැහැ. යේන ජාතා නමියරේ ඉපදිච්ච උදවියට නොමැරී ජීවත් වෙන්න. සදාතනිකව ජීවත් වෙන්න කිසි කෙනෙකුට ලෝකේ උපක්‍රමයක් නැහැ. ඒ නිසා මේ යුගයේ මරණ සංඥාව දියුණු කරගන්න හරියට පින් සිද්ධ වෙනවනේ. මරණ සංඥාව වඩන්න. ලෝතුරා බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ උතුම් සත්‍ය හතරක් දේශනා කරන්න පමණයි. ඒ චතුරාර්ය සත්‍යයයි. චතුරාර්ය සත්‍යයේ පළවෙනි ආර්ය සත්‍ය දුක පිළිබඳ ආර්ය සත්‍යය. ඊළඟට දුකට හේතුව තෘෂ්ණාව. දුක නැති කිරීම. තෘෂ්ණාවෙන් ඈත්වීම. ඒ සඳහා වූ මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගය. පියවර හතරකින් සසර ගමන කෙටි කරගන්න ප්‍රඥාවන්ත ශ්‍රාවකයන්ට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ දේශනා කළේ. ඒ නිසා පින්වතුනි කොයි වෙලාවෙ හරි අපිත් සොයාගෙන මරණේවි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ පින්වත් මහණෙනි අධිපතීන් අතර ලෝකයේ මාරයා තරම් අධිපතියෙක්ම අදුටුවේ නැහැයි කියලා. ওই නායකත්වයට අධිපතිත්වයට කණ්ඩායමේ නායකත්වයට gedara නායකත්වයට මොනතරම් අරුබුදද රටේ ලෝකේ gedara ගමේ සමිතිය දායක සභාවට ගියත් එහෙමයි. මේ ස්වාමින් වහන්සේ අනුශාසකත්වයේ හැටියට මූලාසනයේ තියාගෙන දායකයෝ ගහ මරා ගන්නවා. ඒ අධිපතිත්වයේ නායකත්වයේ ඔය සමහර දායක සභා පන්සල්වල විහාරාධිපති ස්වාමින් වහන්සේටත් වඩා නිලධාරී අධිපතිත්වයේ මේ සියල්ල මායාවක් බව බුදුහාමුදුරුවෝ අදාලා. ලෝකෙ එකම අධිපතියා මාරයා. එයාට ඕනම මොහොතක ඕනම කෙනෙක් ඕනම විදිහට ග්‍රහණය කරගෙන ඇදගෙන යන්න පුළුවන්. මේ අනිත්‍ය සංඥාව වඩන්න මේ යුගයේ බුදුරජාණන් වහන්සේගේ ලස්සන මඟ පෙන්වීමක් තියෙනවා. පින්වත් මහණෙනි ගමක තියෙනවා ගව ගාලක්. බලන්න භාග්‍යවතුන් වහන්සේගේ සරල උපමාව ජීවිතය ගැන හිතන්න. මම හැමදාම දේශනාවක් කරද්දී හරි සරලව කරුණු ඒත්තු ගන්නවන්නේ අම්මලා තාත්තලා වයසයිනේ. ජීවිතේ පුරාම හෙම්බත් වෙනකල් දරුවෝ වෙනුවෙන් නැහිලා දැන් ඒගොල්ලෝ අර මේ කපල වේලෙන්න වැටිච්ච උණ බට වගේ. එහෙම නැද්ද? ඔහේ කීඩෑරි වෙලා වයසට ගිහින් කිස් ඉදිලා හැම රැලි වැටිලා දත් ඇරිලා හොඳට ඇස් දෙක පේන්නේ කන් දෙක ඇහෙන්නේ තියුණු විදියට 3-4 සැරයක් හයියෙන් කියන්න ඕන. බිම වාඩි වෙන්න බෑ. අමාරුයි. වාඩි වුණොත් නැගිට ගන්න බෑ. කොච්චර අසරණයිද වැඩි හිටියෝ. වේලිච්ච උණ බට වගේ. අමනාප වෙන්නේ පයක ලස්සන උපමාවක්. හුඟක් අය හිමයි. ඉතින් එහෙම උදවියගේ හිත හැදින්නවත් දහමක් තියෙන්න ඉපේ. මහා ගැඹුරු දේවල් කියලා ඒවා මනසට දාලා මනස අවුල් වෙලා හිම්බත් වෙලා කොහෙද මේ ධර්මයේ තියෙන්නේ කියලා හුඟක් අය හොයනවා. මන්නම් බොහෝම කරුණාවෙන් සරලව කියන්නේ දැන් අපි ජීවිතයේ අනිත්‍ය සංඥාව වඩමු. කොයි වෙලාවෙ හරි මරණය අපි ළඟට එන බව වඩමු. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ දියුණු කරගන්න. උන්වහන්සේ සරලව ජීවිතය ගැන කිව්වා. පින්වත් මහණෙනි ගමක තියෙනවා ගව ගාලක්. ඒ ගව ගාලේ ගවයෝ උදේ පාන්දර තන බිම සොයාගෙන ගිහිල්ලා තනකොළ උලා කාලා වතුර බීලා ඉර බැහැගෙන යන හැන්දෑවේ ආපහු ගාලට ගාල් වෙනවා. මේ අපේ ජීවිතේනේ. උදේ පාන්දර ගෙදරින් යනවා හැන්දෑවේ ගාලට එකතු වෙනවා. හැම ගෙදරකම හිමයි. මහණෙනි මේ ගව ගාලට ඉඳලා හිටලා එනවා ගෝඝාතකේ. ගවයෝ මරණ මිනිස්සේ. ඒ ඇවිල්ලා කඩුල්ල ගාවින් අත දාලා ළඟම ඉන්න ගවයා ඇදගෙන යනවා. ඈතට ගිහින් වද දීලා බිල්ල කපලා ගවයා මරා ගන්නවා. මස් ටික අරගෙන යනවා. ආයෙ ටික දවසකින් එනවා. ආයෙත් අත දාලා කඩුල්ල ළඟම ඉන්න ගවයා ඇදගෙන යනවා. වද දීලා ගෙල කපලා මරලා මස් ටික විකුණගෙන ආයෙත් දවසක එනවා.
ආයෙත් එනවා. ආයෙත් එනවා. මහණෙනි දැන් ගව ගාලා ඉන්න ගවයින්ට ගෝඝාතකයාගේ පුලුටු ලේ ගඳ දැනෙනවා. ඈතින් ගෝඝාතකයා එනකොට ගවයෝ දන්නවා මේ ඉන්නේ ගවයෝ මරණ මිනිස්සයා. ගාලේ ඉන්න ගවයෝ වෙවුලනවා මරණ බයි. ගවයෝ කල්පනා කරනවා අද කවුරු ඇදගෙන යයිද කියලා. ආයෙත් කවුරු ඇදගෙන යයිද කියලා. මහණෙනි මෙයයි ජීවිතේ. පින්නතුනි අපි ඔක්කොම ගාලකට ගාල් වෙලා. ඉඳලා හිටලා ගෝඝාතකයා එනවා. සේනා සහිත මාරයා. කැමති කෙනා ඇදගෙන යනවා. කැමති කෙනා ඇදගෙන යනවා. අවාසනාව ගවයෝ කල්පනා කරනවා ඊළඟට ඇදගෙන යන්නේ කවුද කියලා. මෙච්චර බුද්ධිමත් මිනිස්සු හිතන්නේ නෑ ඊළඟට අරන් යන්නේ කවුද කියලා. ඊළඟට මම අරගෙන යනවා කියන තැන ඉඳලා ධර්මයේ වඩන්න. කෙනෙක් ජීවිතේ වඩන්න ඕන වටිනාම දේ අනිත්‍ය සංඥාව. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනෝ පින්වත් මහණෙනි වේබාර පර්වතයේ තරම් උසට ඉතා සිනිදු පට රෙදි වලින් තුන් සිවුරු හදලා ගොඩ ගහනවා. වේබාර පර්වතයේ තරම් උසට. ඒ මහා තුන් සිවුරු කන්ද බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලගේ ශ්‍රී හස්තයට පූජා කරනවා. ඊට වඩා අප්‍රමාණ කුසල් වැඩිනවා මොහොතක් අනිත්‍ය සංඥාව වඩන්න. ජීවිතයේ නොතිර බව අවබෝධ කරගන්න. මේ අනාත්ම දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන් නම් එයා සකස් කරගන්න ඊළඟ භවයේ හැම වෙලාවෙම සූදානම් වෙන්න මරණයට. ඒ වෙනුවෙන් මනස සකස් කරගන්න පුහුණු පුරුදු කරගන්න. අද්දාන මාවතෙන් ඈත් වෙන්න. බුදු කෙනෙක් වදාළ ආර්ය සත්‍ය ධර්මයේ කල්ප කෝටි ගානකින් ලැබුණි. ඒ ධම්මග වඩන්න ඔබ හැම දිනාටම ශක්තිය ලැබෙන්න.